ආයිබෝන් සුබුදසනක් අද අපි කතා කරන්නේ 11 ශ්‍රේණියේ මානව දේහ ක්‍රියාවලිය කියන පාඩමේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය ගැන. ඇත්තටම අසිරිමත් පිනිසිරුරක් හිමි අපට ඊටමත් සුවිශේෂී ආහාර ජීර්ණ ක්‍රියාවලියක් සිදු වෙනවා. එතකොට අපි අද කතා කරනවා මේ පාඩමේදී ආහාර ජීර්ණ පද්ධතිය ඇසුරින් කොහොමද ආහාර ජීර්ණ ක්‍රියාවලිය සිදු වෙන්නේ කියලා. ඉතින් බලමු දරුවනේ ආහාර ජීර්ණය කියන්නේ මොකක්ද කියලා. දැන් ඔයාලා දන්නවා ආහාර ජීර්ණය කියන්නේ අපි ගන්න සංකීර්ණ ආහාර, සංකීර්ණ කාබනික සංයෝග සරල ආහාර බවට පත් වෙලා ඒවා ජීර්ණය වෙනවා. ඊට පස්සේ ඒවා දේහයට අවශෝෂණය කරනවා. මේක තමයි ආහාර ජීර්ණ ක්‍රියාවලියේදී ආහාර ජීර්ණ පද්ධතිය සිදු වෙන්නේ. එතකොට අපේ ආහාර ජීර්ණ පද්ධතිය ගත්තාම මේක ආරම්භ වන්නේ මුඛයෙන්. මුඛයෙන් ආරම්භ වෙලා ගුදෙන් අවසන් වෙන අපිට ආහාර ජීර්ණ පද්ධතියක් බලන්න බේනාදී මේකේ තියෙන රූප සටහන. මේ රූප සටහනට අනුව ආහාර ජීර්ණ පද්ධතියේ තියෙන කොටස් ටික මේකේ පැහැදිලි කරලා තියෙනවා, පෙන්නලා තියෙනවා. එතකොට ආහාර ජීර්ණ පද්ධතියේ උඩින්ම තියෙනවා මුඛය. ඊට පස්සේ මුඛ කුහරය, ඊට පස්සේ ග්‍රසනිකාව සහ අන්න සෝතේ තියෙනවා. අන්න සෝතෙන් පහළට තියෙනවා ඔයගලන් පේන ඇති මෙන්න මේ විදිහට ආමාශය පිටලා තියෙනවා. ආමාශයට පස්සේ කුඩාන්ත්‍රය ආරම්භ වෙනවා. මෙන්න මේ තියෙන කුඩාන්ත්‍රය, ඒක මේ විදිහට කුඩාන්ත්‍රය ගමන් කරනවා. ඊට පස්සේ මහාන්ත්‍රය තියෙනවා. ඒ වගේම තමයි කුඩා මහාන්ත්‍රයේ ආරම්භක ස්ථානයේ උඩුකේ කියලා කොටසක් තියෙනවා. එතන උඩුක පුච්චය කියලා කොටසක් තියෙනවා. ඊට පස්සේ මහාන්ත්‍රය තියෙනවා. මහාන්ත්‍රයෙන් පස්සේ ගුද මාර්ගයේ ගුද. මේ විදිහට තමයි ආහාර ජීර්ණ පද්ධතියේදී අපේ ආහාර ජීර්ණ පද්ධතියේ කොටස් ටික තියෙන්නේ. අපි මුලින් ඉඳලා කතා කරනවා ආහාර ජීර්ණ පද්ධතියේදී සිදුවන භෞතික සහ රසායනික ක්‍රියාවලිය ගැන. අපි ආහාර ගත්තාම අපි මුඛයට ආහාර ගත්තාම ඉස්සෙල්ලාම වෙන්නේ භෞතික ක්‍රියාවලියකට ලක් වෙනවා. ඒ තමයි ආහාර මුඛය තුලදී කුඩා කොටස් වලට කැබලි බවට පත් වෙනවා. ඒක භෞතික ක්‍රියාවලියකට ලක් වෙනවා. ඊට අමතරව මුඛයේ තියෙන කේට ග්‍රන්ථි තුනක්. මේ කේට ග්‍රන්ථි වලින් ආහාර රසායනික ක්‍රියාවලියට ජීර්ණ ආරම්භ වෙනවා. ඉස්ලාම ආහාර ජීර්ණ ක්‍රියාවලිය මොකේදී වෙන්නේ? ඒ තමයි පිෂ්ඨය අඩංගු ආහාර ඇමයිලේස් කියන එන්සයිම් එක. එහෙම නැත්නම් කේටේ තියෙන ටයිලින් කියලා එන්සයිම් එක. ඒකෙන් මෝල්ටෝස් බවට පත් වෙනවා. ඒතර ඒක තමයි මුලින්ම ආහාර ජීර්ණ පද්ධතියේදී ජීර්ණ ක්‍රියාවලියේදී මුඛ කුහරය තුලදී සිදු වෙන්නේ. අපි එන්නේ ක්‍රියාවලිය මෙන්න මේ විදිහට ගන්නවා. ඒ තමයි පිෂ්ඨය අඩංගු ආහාර. පිෂ්ඨය අඩංගු ආහාර ඇමයිලේස් කියන එන්සයිම් එක. එන්සයිම් නම ඇමයිලේස් මෝල්ටෝස් බවට පත් වෙනවා. ඒතර මෙන්න මේක තමයි ඉස්සල්ලාම සිදුවන ක්‍රියාවලිය වෙන්නේ මෝල්ටෝස් බවට පත් වෙනවා. ඒක මේ මුඛයේදී වෙනවා. දැන් මේක මුඛයේදී වුණාට පස්සේ ආහාර ගිලිනවා. ගිලිනකොට අපේ මේ විදිහට කෙනෙක්ගේ දේහයේ මේ නාස් මාර්ගය, ඊට පස්සේ මේක මුඛ කුහරයේදී ප්‍රධාන වශයෙන් මෙන්න මෙතන තියෙන විශේෂ විභාගයක් මේකට කියනවා ග්‍රසනිකාව කියලා. ඒතර ග්‍රසනිකාව කියලා කියන්නේ ආහාර ජීර්ණ පද්ධතියටයි ශ්වසන පද්ධතියටයි දෙකටම පොදු වීම. ඊට පස්සේ ආහාර මේ ග්‍රසනිකාව තුලින් ගිහිල්ලා ප්‍රධාන මාර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ශ්වසන පද්ධතිය යන ශාසනාලය, අනිත් එක තමයි අන්න සෝතය. එතන ශ්වසන පද්ධතිය යන ශාසනාලයට යෑම වළක්වන්න විශේෂ පියනක් මෙන්න මේ හරිය තියෙනවා. ඒකට කියනවා අපජීවිකාව කියන. ආහාර ගිලිනකොට ශ්වසන පද්ධතියට ආහාර යෑම වළක්වන්නේ මෙන්න මේ අපජීවිකාව. ඊළඟට ආහාර එතකොට අන්න සෝතේ දිගේ මෙන්න මේ විදිහට පහළට යනවා. අන්න සෝතේ දිගේ ආහාර පහළට යනකොට ආහාර ගමන් කරන්නේ ආමාශයෙන්. ඒතර ආමාශයට ආහාර ගමන් කරද්දී අන්න සෝතේ වෙනවා විශේෂ චලන જાතිය සිදු වෙනවා. මෙන්න මේ චලන වලට කියනවා ක්‍රමාකුංචන චලන කියලා. ඒතර ක්‍රමාකුංචන චලන වලදී ආහාර ආමාශයට තල්ලු කරනවා. ඊළඟට මම නැවත පෙන්නන්නම්. ආමාශයට ආහාර ගියාට පස්සේ මේ තියෙන අපේ ආමාශය. ඒතර මේ ආමාශය තුල ආහාර පැය 3ක් පමණ රැඳිලා තියෙනවා. ඒතර පැය 3ක් පමණ ආමාශය තුල රැඳලා තියෙනකොට ආමාශයේ තියෙනවා විශේෂ ආමාශික විෂය කියලා එකක්. මෙන්න මේ ආමාශික විෂය තියෙනවා පෙප්සින් සහ පෙප්සින් කියන එන්සයිම්. ඊට අමතරව තියෙනවා කුඩා දරුවන් ගෙනන් රෙනින් කියන එන්සයිම්. ඊට අමතරව ආමාශික විෂයේ වැඩිපුර තියෙනවා හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. දැන් අපේ ආහාර ආමාශයට ගියාට පස්සේ මේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලයත් එක්ක හොඳට ආහාර මිශ්‍ර වෙනවා. එතකොට ආහාර ජීර්ණය පහසු වෙනවා. ඊට අමතරව ආමාශයේදී ප්‍රෝටීන අඩංගු ආහාර ජීර්ණය ආරම්භ වෙනවා. එතකොට ප්‍රෝටීන අඩංගු ආහාර ජීර්ණය ආරම්භ වෙන්නේ මෙහෙමයි. ආමාශයට ගිය ප්‍රෝටීන් ප්‍රධාන වශයෙන් පෙප්සින් එන්සයිම්ෙන් පොලිපෙප්ටයිඩ් බවට පත් වෙනවා. ඒතර ආමාශයේ සිදුවන ක්‍රියාවලිය ප්‍රෝටීන් අඩංගු ආහාර එන්සයිමේ පෙප්සින් එන්සයිම්ෙන් පොලිපෙප්ටයිඩ් බවට පත් වෙනවා. ඒතර මේක තමයි ආමාශයේ සිදුවන ක්‍රියාවලිය. ඊළඟට දැන් ආහාර ආමාශයේදී ඔක්කොම තලපයක් බවට එකට එකතු වෙලා මිශ්‍ර වෙලා තියෙනවා. මෙන්න මේ තලපයට නමක් කියනවා ආමලසය කියලා. ආමලසයේ තමයි ආහාර ආමාශයේදී තලපයක් බවට පත් වෙලා තියෙන්නේ. මම කිව්වා ආමාශයේදී කුඩා දරුවන් ගෙනන් විශේෂ එන්සයිමයක් තියෙනවා. ඒ තමයි රෙනින් කියන එන්සයිම.
රෙනින් එන්සයිමෙන් කුඩා දරුවන්ගේ කිරි කැටි ගැසීම සිදු වෙනවා. ඒතර ඔය විදිහට තමයි ආහාර ආමාශයේදී ඒ ක්‍රියාවලියට ලක් වෙන්නේ. අර පෙප්සින් ප්‍රෝටීන් මේ ආහාර පෙප්සින් එන්සයිමෙන් පොලිපෙප්ටයිඩ් බවට පත් වෙනවා. ඊට පස්සේ දැන් ඔන්න ආමාශය මේ විදිහට තියෙනවා. ආමාශයෙන් පස්සේ ආහාර යන්නේ කුඩාන්ත්‍රයට. කුඩාන්ත්‍රයේ මුල්ම කොටස මෙන්න මේ මම අඳින්නේ මේක C ආකාර හැඩයක් ගන්නවා. මෙන්න මේ කුඩාන්ත්‍රයේ මුල්ම කොටස C ආකාර හැඩයක් ගන්නවා. ඒකට නමක් කියනවා ග්‍රහණීය කියලා. ඒතකොට මේක මොකද්ද? ග්‍රහණීය දෙක. ඒතකොට මේ ග්‍රහණීය තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපේ ආහාර ජීර්ණ පද්ධතියේ විශාලතම අවයවය අපිට හම්බ වෙනවා. ඒ තමයි අක්මාව. ඒතකොට ග්‍රහණියට ප්‍රධාන වශයෙන් නාලයක් එනවා. ඒ නාලය එකක් තමයි පිත්තාශය ඉඳලා එන පිත්ත ප්‍රනාලයයි ඒ වගේම තමයි අග්න්‍යාශයේ ඉඳලා එන අග්න්‍යාශික ප්‍රනාලයයි මේ දෙක එකට එකතු වෙලා එක නාලයක් විදිහට ග්‍රහණියට විවෘත වෙනවා. මේ තියෙන්නේ ග්‍රහණියට විවෘත වෙන ඒ නාලය. ඒතකොට මේකෙන් විශේෂ එන්සයිම් කීපයක් සහභාගී වෙනවා. ඒතකොට මෙතනදී සහභාගී වෙන එන්සයිම් තමයි පළවෙනි එන්සයිම් තමයි එකක් ට්‍රිප්සින්. ට්‍රිප්සින් කියලා එක එන්සයිම් එනවා. ඊට අමතරව වෙනවා ලයිපේස්. ඊට අමතරව ඇමයිලේස් කියන එන්සයිම් තුන එනවා. ඒතර එන්සයිම් තුන මතක් කරගන්න බලන්න. අග්න්‍යාශිකයේ සිට එන ග්‍රහණියට එන එන්සයිම් තුන මොනවද? ට්‍රිප්සින්, ලයිපේස් සහ ඇමයිලේස්. මෙන්න මේ එන්සයිම් තුනෙන් ආහාර ජීර්ණයේ ක්‍රියාවලිය තවදුරටත් සිදු වෙනවා. අපි බලමු මෙන්න මේ එන්සයිම් තුනෙන් කොහොමද ආහාර ජීර්ණ ක්‍රියාවලිය තවදුරටත් සිදු වෙන්නේ කියලා. දැන් මෙතනදී පළවෙනියට ප්‍රෝටීනමය ආහාර. ප්‍රෝටීන් ට්‍රිප්සින් එන්සයිමේ ට්‍රිප්සින් එන්සයිමෙන් පොලිපෙප්ටයිඩ් බවට පත් වෙනවා. පොලිපෙප්ටයිඩ්. ඔන්න පළවෙනි ක්‍රියාවලිය. ප්‍රෝටීන් ට්‍රිප්සින් එන්සයිමෙන් පොලිපෙප්ටයිඩ් බවට පත් වෙනවා. ඊළඟට ලිපිඩමය ආහාර. එන්සයිමේ ලයිපේස් එන්සයිමෙන් ග්ලිසරෝල් හා මේද අම්ල බවට පත් වෙනවා. ග්ලිසරෝල් හා මේද අම්ල බවට පත් වෙනවා. මේද අම්ල. ඔන්න ඊළඟ ක්‍රියාවලිය. ඊළඟට පිෂ්ඨමය ආහාර. පිෂ්ඨමය ආහාර ඇමයිලේස් එන්සයිමෙන් මෝල්ටෝස් බවට පත් වෙනවා. මෝල්ටෝස්. ඒතර මෙන්න මේ ක්‍රියාවලිය තමයි සිදු වෙන්නේ අග්න්‍යාශික විශේෂ ස්වභාවය වන එන්සයිම් වලින්. ඒතර මේක සිදු වෙන්නේ ග්‍රහණියේදී මේක සිදු වෙනවා. ඊට අමතරව මම කිව්වා දැන් අක්මාවක් තියෙනවා. අක්මාව තමයි ආහාර ජීර්ණ පද්ධතියේ විශාලතම අවයවය වෙන්නේ. අක්මාවේ නිපද වෙනවා පිත. මේ නිපද වෙන පිත తాවකාලිකව පිත්තාශය තුල ගබඩා වෙනවා. මේ පිත తాවකාලිකව පිත්තාශය තුල ගබඩා වෙනවා. පිත්තාශය තුල ගබඩා වෙලා මෙන්න මේ ග්‍රහණියට පිත්තුෂ යොමු කරනවා. ග්‍රහණියට පිත්තුෂ යොමු කරාට පස්සේ ලිපිඩමය ආහාර කුඩා බිලිති බවට පත් වෙනවා මේ පිත නිසා. මේකට අපි නමක් කියනවා තෛලෝදීකරණය වෙනවා කියලා. ඒතර තෛලෝදීකරණය වුණාම කුඩා බිලිති බවට ලිපිඩපත් වුණාම ලිපිඩමය ආහාර ජීර්ණ ක්‍රියාවලිය පහසු වෙනවා. ඒතර ලිපිඩ ජීර්ණ වෙන්නේ කොහොමද? ලයිපේස් එන්සයිමෙන් ග්ලිසරෝල් හා මේද අම්ල බවට පත් වෙනවා. හරි. දැන් මම කිව්වා ආහාර ජීර්ණ ක්‍රියාවලියදී වෙන්නේ අපි ගන්න සංකීර්ණ කාබනික සංයෝග සරල ආහාර බවට පත් වෙනවා කියලා. එතකොට මේ විදිහට ප්‍රෝටීන් ට්‍රිප්සින් වලින් පොලිපෙප්ටයිඩ් වුණා, ලිපිඩ ලයිපේස් වලින් ග්ලිසරෝල් හා මේද අම්ල වුණා. ඊට අමතරව පිෂ්ඨ ඇමයිලේස් වලින් මෝල්ටෝස්. ඒතර මෙන්න මේ ක්‍රියාවලිය මතකදී ඔය ආකාරයෙන් සිදු වෙනවා. ඊට අමතරව දැන් මේ විදිහට ජීර්ණ වෙච්ච ආහාර පහළට ගමන් කරනවා. පහළට ගමන් කරද්දී කුඩාන්ත්‍රයේ ඊළඟ කොටස සුද්ධාන්ත්‍රයට ආහාර යනවා. සුද්ධාන්ත්‍රයට ආහාර ගමන් කරනවා. එන්න මේ සුද්ධාන්ත්‍රයට ගමන් කරන ආහාර එතනදී තවදුරටත් ජීර්ණ වෙනවා ඒ සුද්ධාන්ත්‍රයේ තියෙන එන්සයිම් වලින්. ප්‍රධාන වශයෙන් සුද්ධාන්ත්‍රයේ එන්සයිම් තුනක් සහභාගී වෙනවා. එකක් තමයි මෝල්ටේස්. එක එන්සයිමයක් මෝල්ටේස්. දෙවෙනි එක සුක්‍රේස්. තුන්වෙනි එන්සයිමය ලයිපේස්. ලැක්ටේස්. තුන්වෙනි එන්සයිමය ලැක්ටේස්. හතරවෙනි එන්සයිමය පෙප්ටිඩේස්. හරි. දැන් මේ විදිහට එන්සයිම සහභාගී වෙනවා තුනක්. මෝල්ටේස්, සුක්‍රේස්, ලැක්ටේස්, පෙප්ටිඩේස්. හරි. මොනවද එන්සයිම් හතර? මෝල්ටේස්, සුක්‍රේස්, ලැක්ටේස්, පෙප්ටිඩේස්. හරි. දැන් මෝල්ටේස් වලින් කරන්නේ ආහාරයේ මෝල්ටෝස්. ඒක මතක තියාගන්න පහසුයි. ආහාරයේ මෝල්ටෝස්, මෝල්ටේස් එන්සයිම් එක බවටපත් වෙන්නේ ග්ලූකෝස් බවටපත් වෙනවා. ඔන්න පළවෙනි ක්‍රියාවලිය මෝල්ටෝස් කියන ආහාරයේ මෝල්ටේස් එන්සයිමෙන් ග්ලූකෝස් බවටපත් වෙනවා. ඊළඟ එක සුක්‍රෝස් කියන ආහාරය. සුක්‍රේස් එන්සයිමෙන් ග්ලූකෝස් දන ෆ්‍රක්ටෝස් බවට පත් වෙනවා. ග්ලූකෝස්
ධන ෆ්‍රුක්ටෝස්. ග්ලූකෝස් ධන ෆ්‍රුක්ටෝස් බවට පත් වෙනවා. ඊළඟට ලැක්ටේස් කියන ආහාරය ලැක්ටේස් එන්සයිමෙන් ග්ලූකෝස් ධන ගැලැක්ටෝස්. ග්ලූකෝස් ධන ගැලැක්ටෝස් බවට පත් වෙනවා. ගැලැක්ටෝස්. ඊළඟට පොලිපෙප්ටයිඩ් පෙප්ටිඩේස් එන්සයිමෙන් ඇමයිනෝ අම්ල බවට පත් වෙනවා. ඇමයිනෝ අම්ල. හරි. දැන් ඔන්න ඔය ක්‍රියාවලිය තමයි අපේ ආහාර ජීවන පද්ධතියේදී ඉස්තුයි. හරි. ඔයගොල්ලන් කියන එතකොට මෝල්ටේස් කියන එන්සයිමෙන් ග්ලූකෝස් වෙනවා. සුක්‍රේස් කියන එන්සයිමෙන් ග්ලූකෝස් ධන ෆ්‍රුක්ටෝස් බවට පත් වෙනවා. ලැක්ටෝස් කියන ආහාර ලැක්ටේස් එන්සයිමෙන් ග්ලූකෝස් ධන ගැලැක්ටෝස් බවට පත් වෙනවා. ඊළඟට පොලිපෙප්ටයිඩ් පෙප්ටිඩේස් එන්සයිමෙන් ඇමයිනෝ අම්ල බවට පත් වෙනවා. එතකොට මෙන්න මේ ක්‍රියාවලිය ආහාර ජීවනයේදී සිදු වෙනවා. එතකොට මේක සිදු වෙන්නේ සුද්ධාන්තයේ. එතකොට සුද්ධාන්තයේ ඊළඟ කොටසේදී මෙන්න මේ සරල ආහාර අවශෝෂණය වීම සිදු වෙනවා. يعني දෙහිට උරා ගන්න තත්ත්වයටපත් වෙනවා. එතකොට සුද්ධාන්තයේ අවසාන කොටසේ මේ සඳහා විශේෂ හැඩගැසීම් කීපයක් තියෙනවා. ඒවට අපි නමක් කියනවා අනුවර්තන කියලා. එතකොට මම අඳිනවා සුද්ධාන්තයේ අවසාන කොටසේ තියෙන අනුවර්තන තමයි පළවෙනි එක සුද්ධාන්තයේ ඉතාමත් දිගු වෙනවා. ඒක එක අනුවර්තනයක් වෙනවා. දෙවෙනි එක තමයි සුද්ධාන්තයේ ඇතුලේ නිරීම් තියෙනවා. ඒ නිරීම් වලට කියනවා අංගුලිකා කියලා. ඒ අංගුලිකා මත සුත්‍ර අංගුලිකා පිටර තියෙනවා. ඒකත් තව අනුවර්තනයක් එපා. ඊට අමතරව මේකේ තියෙන ඊළඟ අනුවර්තනය තමයි මනා රුධිර සැපීමක් තියෙනවා. ඒ වගේම තමයි සුද්ධාන්ත බිත්ති, සුද්ධ අංගුලිකාවල බිත්ති ඉතා තුනී වෙලා තියෙනවා. දැන් මම අඳිනවා සුද්ධ අංගුලිකාව. මෙන්න මේ වගේ හැඩයක් තියෙන සුද්ධ අංගුලිකාවල මේකේ මැදින් තියෙනවා විශේෂ නාලයක්. මෙන්න මේ නාලයට අපි නමක් කියනවා පයෝලස නාලිකා. පයෝලස නාලිකා. ඊට අමතරව මේකේ තව වටේට තියෙනවා සුත්‍ර කේශ නාලිකා. සුත්‍ර කේශ නාලිකා. හරි. ඒතර මේ අංගුලිකාව ව්‍යුහය ඇතුලෙන් තියෙනවා පයෝලස නාලිකාව, පිටින් තියෙනවා සුත්‍ර කේශ නාලිකාව. එතකොට කේශ නාලිකාව වලින් අවශෝෂණය කරනවා ඇමයිනෝ අම්ල, ඊට පස්සේ මොනෝසැකරයිඩ් වර්ග. ඇමයිනෝ අම්ල සහ මොනෝසැකරයිඩ් වර්ග ඒ වගේ දේවල් අවශෝෂණය කරන්නේ සුත්‍ර කේශ නාලිකාව වලින්. ඒ වගේම තමයි පයෝලස නාලිකාව වලින් තමයි ග්ලිසරෝල් හා මේද අම්ල අවශෝෂණය කරන්නේ. මේක තමයි සුද්ධාන්තයේදී සිදුවන ක්‍රියාවලිය වෙන්නේ. දැන් ඔය සුද්ධාන්තයේදී ඔය ක්‍රියාවලිය සිදු වුණාට පස්සේ ආහාර ජීර්ණයේදී අවශෝෂණය කරගන්න පුළුවන් ඔක්කොම ආහාර වර්ග දෙහයට අවශෝෂණය කරලා ඉවරයි. දැන් ඉතුරු වෙන්නේ ආහාරයේ අනවශ්‍ය ද්‍රව්‍ය. ඒ තමයි කෙඳි වර්ග, ජලය, ඊට අමතරව සෙලියුලෝස් වර්ග, ඒ වගේ ජීර්ණය නොවු කොටස් ඉතුරු වෙනවා. මේ ජීර්ණය නොවු කොටස් ඊට පස්සේ ගමන් කරනවා මහාන්ත්‍රයට. ඒතර මහාන්ත්‍රයේ මුල්ම කොටසට කියනවා උණ්ඩුකය කියලා. ඒ උණ්ඩුකයේ ආරම්භ වන ස්ථානයේ තියෙනවා උණ්ඩුක පුච්චය කියලා විවරයක්. ඒතර ආහාරවල සමහරලාට තිබුත් කල් කැට වගේ දේවල් ඒවා ගිහිල්ලා උණ්ඩුක පුච්චේ රැඳෙන අවස්ථා තියෙනවා. ඊට පස්සේ ඒක ආසාදනය වුණොත් ඒකට කියනවා උණ්ඩුක පුච්ච ප්‍රදාහය කියලා. දැන් ආහාරයේ එතකොට අනවශ්‍ය ද්‍රව්‍ය සහ ජීර්ණ නොවු ද්‍රව්‍ය මහාන්ත්‍රයේදී ගමන් කරාට පස්සේ ඒකෙදී ජලය අවශෝෂණය වීම සිදු වෙනවා. ඒකෙදී තමයි ජලය අවශෝෂණය වීම සිදු වෙන්නේ. අවසානයේදී ඉතුරු වෙන අර්ධ ඝන තත්ත්වයේ තියෙන ද්‍රව්‍යයන්ට කියනවා මල ද්‍රව්‍ය කියලා. ඊට පස්සේ ඒවා ගුදමාර්ගය ඔස්සේ ගිහිල්ලා ගුදෙන් ඉවත් වෙලා යනවා. ඒතර මෙන්න මේ ක්‍රියාවලිය තමයි කරන්නේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය. දැන් මේ වීඩියෝ එක ඔයාලා දරුවෝ කීප සැරයක් බලන්න. ඒ කීප සැරයක් බලලා අදාළ එන්සයිමත් එක්ක ඒ ආහාර ජීර්ණ ක්‍රියාවලිය පාඩම් කරගන්න.